अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु। इन्नल हम्दुलिल्लाह नहमदुहु व नस्तईनुहु व नस्तगफिरुहु व नऊज़ु बिल्लाहि मिन शुरूरि अनफुसिना मिन सय्यिआति अमालिना मय यहदिहिल्लाहु फला मुदिल्ल लहु व मय युद्लिल फला हादिय लहु व अशहदु अन ला इलाहा इल्लल्लाह वहदहु ला शरीका लहु व अशहदु अन्न मुहम्मदन अब्दुहु व रसूलुहु अम्मा बाद। මුළු විශ්වතලයේම මව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. මිහි පිට සුරතුර ආලෝකී ප්‍රතිමූර්තිය වන අපන බිනායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහිද එතුමාණන් සැබෑ ලෙසින් අනුගමනය කළ සියලුම මුස්ලිම් ජනතාව කෙරෙහිද අල්ලාහ් තාලාගේ කරුණාව හා දයාව පහළ වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, ඔබ සියලු දෙනාට සාමය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසයේදී අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ පිවිතුරු දහම පිවිතුරු ලෙසින් දැන ගැනීම සඳහා මෙම මාසයේදී සිංහල බසින් ඉස්ලාම් දහමේ සුවිශේෂතාවය යන මාතෘකාව යටතේ අකණ්ඩව ඔබට කරුණු කාරණා පැහැදිලි කිරීමට මා අදහස් කළා. ඉස්ලාම් දහමේ අවසාන හැඩරුව මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට දැනට වසර 1400කට පෙර සෞදි අරාබියාවේ මක්කමේ අඳුන්වා දෙනු ලැබුවේ මෙවැනි පුණ්‍ය වූ රමලාන් මාසයක එක් දිනකදී. परिशुद्ध වූ අල් කුර්ආනය මෙලොවට පහළ වුණු පළමු දවස පුණ්‍ය වූ රමලාන් මාසයේ දවසක් බව අල්ලාහ් රබ්බුල් ආලමීන් පවසනවා. ශහ්රු රමලාන අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන්. කුර්ආනය පහළ වූයේ රමලාන් මාසයේදී. හුදල් ලින්නාස්, මහ ජනතාවට යහමඟ පෙන්වීම සඳහා. ව බයිනාතින් මිනල් හුදා වල් ෆුර්කාන්. යහමඟ ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කිරීමටත් සත්‍ය අසත්‍ය බෙදා වෙන් කර දැක්වීමටත් අල්ලාහ් රබ්බුල් ආලමීන් මෙම කුර්ආනය පහළ කරේ රමලාන් මාසයේදී. ඒ අනුව ඉස්ලාම් දහමේ එයටම ආවේනික වූ සුවිශේෂතාවයන් පිළිබඳව කතා කිරීමට වඩාත්ම සුදුසුම කාල පරිච්ඡේදය මෙම රමලාන් මාසය. ඒ නිසා තමයි රමලාන් මාසයේදී ඉස්ලාම් දහම වෙනත් ආගම් අතරින්, වෙනත් දර්ශන අතරින්, වෙනත් විශ්වාස අතරින් වෙනස් වන්නේ කොහොමද? එයටම ආවේනික සුවිශේෂී ලක්ෂණ මොනවාද කියන කාරණාව අපි දැන ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණාවක්. එය පාරම්පරිකව ඉස්ලාම් ධර්ම අනුගමනය කරන මුස්ලිම් ජනතාව හෝ වේවා, ඉස්ලාම් ධර්ම පිළිබඳව විවේචනාත්මක ඇසකින් හෝ එසේ නැත්නම් සුබවාදී ඇසකින් ඉස්ලාම් ධර්ම දේශ බලන ඕනෑම පාර්ශවයකට ඉස්ලාම් ධර්මයේ මෙම සුවිශේෂී ලක්ෂණ පිළිබඳව කරුණු ඔවුන් දැන සිටීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඔබ දන්නවා සියලු දෙනාම සාමාන්‍යයෙන් ලෝකයේ අති බහුතරයක් ආගම් අතුරින් අති බහුතරයක්ම විවේචනයට බඳුන් වෙන ආගමක් තමයි ඉස්ලාම් දහම. විවිධාකාර පැතිකඩ වලින්, විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් ඉස්ලාම් දහමේ සංකල්ප, නීති රීති, එසේ නැත්නම් ඉස්ලාම් දහමේ ඓතිහාසික කරුණු පිළිබඳව විවිධ විවේචනයන් ලෝක පුරා සිදුවෙමින් පවතිනවා. එසේ දැඩි විවේචන හමුවේ, එසේ විවිධ දෝෂාරෝපණයන් හමුවේ ඉස්ලාම් දහම සියවස් 14ක් පුරාවටම දිගින් දිගටම ව්‍යාප්ත වෙමින්, වර්ධනය වෙමින් පවතිනවා කියන කාරණාවත් අපි සියලු දෙනාම පිළිගත යුතු පරම සත්‍යතාවක්. සමහර පුද්ගලයන් ඉස්ලාම් පිළිබඳව නොදැනුවත්ව එහි නීති රීති, එහි සත්‍යතාවයන්, එහි සංකල්ප පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැතිව විවේචනය කරන පාර්ශවයක් සිටින වාසීම ඇතැම් පුද්ගලයන් ඉස්ලාම් දහමේ පවතිනා වූ සත්‍යතාවයන් සත්‍ය බව ඉස්මත්ෙන් පිළිගෙන අත්නෝමතිකව ඒ විවේචනය කිරීමේ යටි අරමුණකින් කටයුතු කරන පිරිසකුත් සිටිනවා. මේ දෙපාර්ශවයටම ඉස්ලාම් සෑම විටම සුබවාදීව දෙපාර්ශ්වයම වැළඳගෙන ඔවුන් සියලු දෙනාගේම සිත ආකර්ෂණය කරවන අයුරින් එහි සියලුම කරුණු හෘද සාක්ෂියට එකඟව, ඒ වගේම අපගේ විචාර බුද්ධියට එකඟව,
ලබ්ධියක් ඇදහිල්ලක් විශ්වාසයක් නම් ඒ විශ්වාස ලබ්ධිය ඇදහිල්ල සියල්ලක්ම අපට මනසින් පිළිගත හැකි මට්ටමකින් ආගමක් දහමක් අනුගමනය කරන නාමයෙන් ආත්ම ගරුත්වය පරදුවට නොතබා මනුෂ්‍යත්වයේ මිනිසත්කම පරදුවට නොතබා මානව දයාව ආරක්ෂා කරගෙන ඒ ආගම සියලු ආකාරයෙන්ම ඊටමත් දියුණු මට්ටමක පැවතීම ඉස්ලාම් පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබෙන ඕනෑම කෙනෙකුට සරලවම වටහා ගැනීමට පුළුවන්. ඔබ සියලු දෙනාම දන්නවා සමහර පුද්ගලයන් යම් යම් න්‍යාය පත්‍ර අරගෙන ඉස්ලාම් දිහා ඇඟිලි දික් කිරීමක් සිද්ධ කරනවා. ඒට හොඳම කදිම නිදසුනක් තමයි 2001 වර්ෂයේදී සැප්තැම්බර් මාස 11 වන දින ඇමරිකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය. ත්‍රස්තවාදයේ අන්තවාදයේ කිසිසේත්ම මනසක් තිබෙන කවුරුත් ඒට පක්ෂව කතා කරන්නෙත් නැහැ. ඒට සහාය ලබා දෙන්නෙත් නැහැ. අනුබල දෙන්නෙත් නැහැ. ඒ වගේම ඉස්ලාම් දහමත් ත්‍රස්තවාදයට හා අන්තවාදයට සම්පූර්ණයෙන්ම තිත තබල මානව දයාවෙන් ජීවත් වීම පමණක් ඉස්ලාම් වල අති උතුම් ක්‍රියාවක් වශයෙන් සලකනවා. එවැනි මට්ටමක තිබුණත් ඉස්ලාම් දහම විවේචනය කිරීම සඳහා ඉදිරිපත් කරන ඒ සඳහා මාන බලමින් සිටින පුද්ගලයන් ඇමරිකාවට එල්ල වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගෙන ඉස්ලාම් වලට විරුද්ධව අතිවිශාල විවේචනයක් එකල සිදු කරනු ලැබුවා. නමුත් ඉස්ලාම් වල සුවිශේෂීතාවය තමයි එම විවේචනයේ පදනම් කරගෙන ඉස්ලාම් දහම පිළිබඳව කරුණු සෙවීමට ඇමරිකානුවන් බොහෝ දෙනෙක් උත්සාහ දරුවා. විවේචනයේ එල්ල වුණේ ත්‍රස්ත ප්‍රහාරයට නම් ඒ සාධාරණයි. ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් වල කිසිසේත්ම අනුමැතියක් නැහැ. ඉස්ලාම් දහමත් ඒ තරයේ එලා දකිනවා. එම නිසා එම පැතිකඩින් ඉස්ලාම් දහම එම විවේචනය පිළිගන්නවා. නමුත් විවේචනයේ එල්ල වුණේ ඉස්ලාම් දහම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ කරගනිමින් ඉස්ලාම් දහම ත්‍රස්තවාදයට යා කරමින් විවේචනයන් සිදුවීම නිසා ඇමරිකානු වැසියන් ඉස්ලාම් දහමේ ප්‍රධානතම මූලාශ්‍රයක් වන පරිශුද්ධ වූ අල් කුර්ආනය සොයන්නට පටන් ගත්තා. ඒ අනුව 34000ක් ඇමරිකානුවන් එම 9/11 ප්‍රහාරයට පසුව ඉස්ලාම් දහම වැළඳ ගැනීමට සිදු වුණා. ඒට හේතුව උනේ විවේචනයන් හමුවේ ඉස්ලාම් දහම ඊටමත් අභියෝගාත්මකව සිය සාධාරණත්වය සිය නිර්වද්‍යභාවය තහවුරු කරගෙන ඉදිරියට ගමන් කිරීම තමයි. සුද්ධ වූ කුර්ආනය නිවැරදි ආකාරයෙන් පරිශ්‍රණය කරපු පරිශීලනය කරපු ජනතාවට ඉස්ලාම් දහමේ සත්‍යතාවය වටහා ගැනීමට හැකි වුණා. සුද්ධ වූ කුර්ආනය හා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව වපර ඇසින් එවැගේම යටි අරමුණක් ඇතුව විවේචනය කළ පුද්ගලයන්ට ඔවුන්ගේ මඩ ප්‍රචාරය ඔවුන්ට සාර්ථක ඵල ලබා දුන්නේ නැහැ. මේ තමයි ඉස්ලාම් වල තිබෙනා වූ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි සලකන්නේ. නමුත් අවාසනාවන්තකමකට මුස්ලිම් ජනතාව පාරම්පරිකව ගතානුගතිකව ඉස්ලාම් අනුගමනය කරමින් සිටින ජනතාවට මෙම ධර්ම තුල පවතින ඒ සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා හරියාකාර අවබෝධයක් නොමැති නිසා ඒ පිළිබඳව අන් අයට පැහැදිලි කර දීමට හැකියාවක් නොමැති නිසා නැවත නැවතත් ඉස්ලාම් කියන්නේ මානව හිතවාදයට එරෙහි දහමක් වශයෙන් තවදුරටත් අංවඩු ගැසීමක් සිදු වෙමින් පවතිනවා. ඒ සියල්ල නිවැරදි කළ යුතු පිණිස ඒ සියලු දෙනාටම ඉස්ලාම් වල තිබෙනා වූ නිවැරදි පණිවිඩය ලබා දීමේ අරමුණෙන් තමයි මෙම රමලාන් මාසයේදී පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පහළ වුණු රමලාන් මාසයේදී ඉස්ලාම් දහමේ සුවිශේෂතාවයන් පිළිබඳව අකණ්ඩව ඔබට පැහැදිලි කිරීමට අපි අදහස් කළේ. විශේෂයෙන්ම රමලාන් මාසයේ ලෛලතුල් කදර් නැමැති මහානුභාව සම්පන්නයෙන් යුත් රාත්‍රියක පරිශුද්ධ වූ අල් කුර්ආනයේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පහළ කරනු ලැබුවා. ඉන්නා අන්සල්නාහු ෆී ලෛලතිල් කදර්. අපි මෙම කුර්ආනය පහළ කරේ ලෛලතුල් කදර් නම් වූ මහානුභාව සම්පන්න බලගතු රාත්‍රියක කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ਸਰව බලධාරී දෙවියන් පවසනවා. ඒ වගේම දෙවන පරිච්ඡේදයේ 185 වන වැකියේ ශහරු රමලාන් අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන්. අපි රමලාන් මාසයේදී මෙම කුර්ආනයේ පහළ කළා යනුවෙන් අල්ලාහ් තාලා පවසනවා. ඒ අනුව රමලාන් මාසයේ ලෛලතුල් කදර් නැමැති රාත්‍රියක
මෙම ශුද්ධ වූ කුර්ආනයේ පහළ වීම නිසා තමයි මුහම්මද් නැමැති එක් චරිතයක් අනාගත වක්තෘවරයෙක් බවට පත් වෙලා, නබිවරයෙක් බවට පත් වෙලා, ඔහුට දේව පණිවිඩ පහළ වෙන්නට පටන් අරගෙන ඔහු සමස්ත ලෝකවාසී ජනතාවටම ධර්ම දූතයාණන් කෙනෙක් වශයෙන් ප්‍රසිද්ධ වුණේ. ඒ අනුව මේ සියලුම කරුණු වලින් අපට ගම්‍යමාන වන දෙයක් තමයි මෙම රමලාන් මාසය පුරාවටම මෙම මාතෘකාව පිළිබඳව කතා කිරීම ඉතාමත් කාලෝචිත කාරණාවක් කියන එක අපට වැටහෙනවා. අනෙක සහෝදරවරුනි, ඉස්ලාම් දහමේ මේ සුවිශේෂතාවය මුස්ලිම් ජනතාව වශයෙන් අපි දැන සිටිය යුතුයි. අපේ ජනතාව අතර පවතිනා වූ ආගමික දැනුම පිළිබඳව හිඟකමක්, ඌනතාවයක් නිසා එහි විවිධ ලක්ෂණ, එහි තිබෙනා වූ සුවිශේෂීතාවයන් අප විසින් අඳුනා ගැනීමට අතපසු වීමක් සිදු වී තිබෙනවා. අප ඉස්ලාම් දහම තුළ තිබෙනා වූ ඒ ජීවන සැලැස්ම, ඒ ආගමික මාවත කුමක්ද කියන කාරණාව අවබෝධ කර නොගත්තු නිසා වෙනත් සංස්කෘතීන්, වෙනත් සිරිත් විරිත්, වෙනත් අන්ධ විශ්වාසයේ මත පදනම් වූ විවිධ කරුණුවලට මුස්ලිම් ජනතාව යොමු වෙමින් පැවතීම ඉතාමත්ම කනගාටුවට හේතුවක් බවට පත් වී තිබෙනවා. අද බටහිර ලෝකයේ ඔවුන් විනූතන විද්‍යාවෙන් දියුණුවක් ලබලා තිබෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයෙන් දියුණුවක් ලබලා තිබෙනවා. ඒ වගේම විවිධ ශාස්ත්‍රවල ඉතාමත් ඉහළ මට්ටමක සිටියත් සදාචාර සම්පන්න භාවයේදී ඔවුන්ගේ සියලුම කරුණු ඍණාත්මක පැත්තකට තමයි යොමු වෙමින් තිබෙන්නේ. එසේ ඍණාත්මක පැත්තට සදාචාරයෙන් පසුබට වන ඒ ජන සමාජයේ පවා අද තම සමාජයේ පිරිහීමට හේතුව කුමක්ද? සමාජය නිවැරදි කරගන්නේ කොහොමද කියලා මංආවත් වෙනකොට ඉස්ලාම් තුල ඒ සඳහා මඟ පෙන්වීම ලැබීම අපට බලා ගන්නට පුළුවන් වී තිබෙනවා. අද වර්තමානයේ වැඩි හරියක්ම බටහිර ජාතිකයන් ඉස්ලාම් දහම තුලට ඉතාමත් වේගයෙන් ප්‍රවිෂ්ඨ වීම අප දකිනවා. විශේෂයෙන්ම පිව් ආයතනය, ඇමරිකාවේ ආගමික ජන සංයුතිය පිළිබඳව විශ්ලේෂණය කරන ආයතනයක්. ඒ ආයතනයේ වාර්තාවේ 2016 වසරේදී ඔවුන් නිකුත් කරපු වාර්තාවේ පැහැදිලිව සඳහන් වුණා ලෝකේ අතිවිශාල වර්ධනයක් පවතින ආගමක් නම් ඒ ඉස්ලාම් ආගම තමයි. ඉස්ලාම් දහම තමයි කියලා ඔවුන් විසින් වාර්තාවක් නිකුත් කරනු ලැබුවා. ඊතරමට විශාල ජන සංඛ්‍යාවක් ඉස්ලාම් වල තිබෙන ඒ මඟ පෙන්වීම වල ප්‍රායෝගිකත්වය, විචාරශීලී භාවය, එහි නීති රීති සංකල්පවල තිබෙන නැනවත් භාවය ඔවුන්ව ආකර්ෂණය කරන නිසා ඉස්ලාම් තුළට ප්‍රවිෂ්ඨ වෙමින් පවතිනවා. නමුත් මුස්ලිම් ජනතාව ඉස්ලාම් තුළ හිඳගෙනම ඉස්ලාම් වල තිබෙනා වූ ඒ සුවිශේෂතාවයන් මොකක්ද කියලා නොදන්න නිසා ඉස්ලාම් අනුගමනය කිරීමෙන් ඉවත් වෙලා, බැහැර වෙලා වෙනත් වැරදි විශ්වාසයන් ඔවුන් තුළට ඇතුළත් කර ගැනීමේ අවසනාවන්තකමකට ඔවුන් මුහුණ දෙමින් සිටින එක අපි දකිනවා. මෙම අඩුපාඩුව පියවීම සඳහා අප විසින් ඉස්ලාම් වල තිබෙන මේ සුවිශේෂතාවයන් මහ ජනතාවට, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට පැහැදිලි කර දීම අපේ යුතුයකමක් වශයෙන් අපි සලකනවා. හිතවත් සහෝදර සහෝදරියනි, ඉස්ලාම් දහම කියන්නේ හුදෙක්ම විශ්වාසයක්, ලබ්ධියක් මත පිහිටපු ආගමක් නෙමෙයි. සෑම විටම ආගමක් කියලා කියනකොට දසදහස් ගණන් ආගම් ලෝකයේ තිබෙනවා, විවිධ දර්ශන තිබෙනවා. සියලුම ඒ මඟ පෙන්වීම වල හොඳ නරක, කුසල අකුසල, සිදු කළ යුතු දේවල්, සිදු නොකළ යුතු දේවල් කියලා විවිධ කොටස් උගන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව අපට ගැටලුවක් නැහැ. තවත් ආගමක යහපත් දෙයක් කියා තිබෙනවා නම් මම මුස්ලිම් වූ නිසා හෝ මම ඉස්ලාම් දහම තුල සිටින නිසා ඒ යහපත මම ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය නැහැ. යහපත අයහපත කියන දේ ලෝකේ ආගම් වල පොදු ලක්ෂණයක්. ඒවා උගන්වා දෙන තත්වයක් අපි දකිනවා. නමුත් ඉස්ලාම් වල තිබෙන විශේෂත්වය තමයි ඉස්ලාම් යම්කිසි යහපතක් පැවසුවා නම්, ඉස්ලාම් යම්කිසි ක්‍රියාවක්, පුණ්‍ය කටයුත්තක් වශයෙන් පැවසුවා නම්, ඉස්ලාම් යම්කිසි ප්‍රතිපත්තියක්, ඒ ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඇදහිය යුතුයි කියා පවසා තිබුණා නම්, එම ප්‍රතිපත්තියේ, එම නීති රීතියේ, එම යහපත් ක්‍රියාවේ ස්ථීරව නම්‍යශීලී නොවි සෑම මොහොතකම එම ප්‍රතිපත්තිය, සංකල්පය, නීති රීතිය ආරක්ෂා කරමින් තිබීම අපි දකිනවා. සාමාන්‍යයෙන් අද කාලයෙන් කාලයට ආගමික කරුණු කාරණා වෙනස් විය යුතුයි කියලා ඇතැම් විචාරකයෝ
බුද්ධිමතුන් කල්පනා කරනවා. සාමාන්‍යයෙන් බුද්ධිමතුන් දර්ශනයක් ආගමක් හැම විටම ප්‍රතික්ෂේප කරන මට්ටමක් පවතිනවා. ආගමක් කිව්වම ඕන් විචාර බුද්ධියට ගෝචර නොවන කාරණාවක් වශයෙන් තමයි බුද්ධිමතුන් සලකන්නේ. චින්තකයන් සලකන්නේ. නමුත් ඉස්ලාම් වල එවැනි මට්ටමක් නැහැ. සාමාන්‍යයෙන් ආගම් පවා තමන්ගේ තිබෙන්නා වූ සිරිත් විරිත් සංස්කෘතිය සියල්ලක්ම ප්‍රායෝගිකව ඕනෑම පුද්ගලයෙකුට තාර්කිකව පිළිගත හැකි මට්ටමක තිබිය යුතුයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමක තිබිය යුතුයි. විශ්වාසයක් මත පමණක් පදනම් වූ ආගමක් වශයෙන් පැවතියා නම් ඒ චින්තකයන්ගේ විවේචනයට අනිවාර්යයෙන්ම බඳුන් වෙනවා. සාමාන්‍යයෙන් කතරම් දුරට ආගම් තමන්ගේ ආගම අර්ථවත් ආගමක් බවට ප්‍රකාශ කරන්නට සනාථ කරන්නට උත්සාහ දරුවත් ඇතම් චින්තකයන්ගේ ප්‍රශ්න හමුවේ ඒවා නිරුත්තර වන දසුන් අපි දකිනවා. එවැනි මට්ටමක ලෝකේ බොහෝ විට ආගම් මතවාද පවතිනකොට ඉස්ලාම් ඒ ආගමක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. ඉස්ලාම් යම් යම් ඇදහිලි වලට සීමා වුණු යම් යම් සිරිත් පිරිත් වලට සීමා වුණු ආගමක් වශයෙන් ඉස්ලාම් ධර්ම කවදාවත් Tamanව හඳුන්වා දුන්නේ නැහැ. ඉස්ලාම් Tamanව පෙන්වා දුන්නේ ජීවන මාර්ගයක් වශයෙන්, ජීවන සැලැස්මක් වශයෙන්. පස්වන පරිච්ඡේදයේ 3 වන වැකියේ ਸਰව බලධාරී දෙවියන් පවසනවා අල් යෞම අක්මල්තු ලකුම් දීනකුම්. අද දින නුඹලාගේ ධර්මයේ නුඹලාට මම පරිපූර්ණ කළා. ව අත්මම්තු අලයිකුම් නිඅමති. නුඹලාට මාගේ සියලු අනුග්‍රහයන් සම්පූර්ණ කළා. වරලීතු ලකුමුල් ඉස්ලාම දීනා. අද දින නුඹලාට ඉස්ලාම් ධර්මයේ ජීවන මාර්ගයක් වශයෙන් තමයි මම සතුටින් පිළිගත්තේ. අල්ලාහ් තාලා ඉස්ලාම් ධර්ම ජීවන මාර්ගයක් වශයෙන් අපට ලබා දුන්නා. පුද්ගලයෙකුගේ උපතේ සිට විපත දක්වා සාමාන්‍යයෙන් ලෝකයේ ජීවිතයේ විවිධ අධියරවල අපි සාමාන්‍ය ජීවිතයේ විවිධ අධියරවලදී අපි මල මූත්‍රා පහ කිරීමේ සිට රාජතාන්ත්‍රික මට්ටමේ රාජ්‍ය පරිපාලන කටයුතු සිදු කිරීම දක්වා සියලු අවධිවල සියලු අංශවලට අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වීම ඉස්ලාම් ධර්ම ලබා දී තිබෙනවා. ඒ ජීවන සැලැස්ම අපි ස්වභාවිකව ජීවත් වන ජීවිතය තමයි ඉස්ලාම් කියන්නේ. සාමාන්‍ය ජන ජීවිතේ මිනිස්සෙකු ජීවත් විය යුතු ප්‍රශස්ත ජීවිතය තමයි ඉස්ලාම් අපට ආගමක් වශයෙන් මඟ පෙන්වා දී තිබෙන්නේ. අපට විවාහයෙන් බැහැර වී සිටින්නට බෑ. දරුවන් හදා වඩා ගැනීමෙන් බැහැරව සිටින්නට බෑ. අපට සමාජයෙන් හුදකලා වන්නට බෑ. සමාජයෙන් ඉවත් වන්නට බෑ. ස්වභාවික ධර්මතාවයන් වලට අනුකූලව අපි කටයුතු කළ යුතුයි. යනාදී විවිධ කරුණු වලදී ඉස්ලාම් අපට මඟ පෙන්වා ඇත්තේ ඒ ජීවන සැලැස්මක් වශයෙන්. අපි ජීවත් විය යුතු ජීවිතය තමයි ඉස්ලාම් කියන්නේ. වෙනම අපි අනුගමනය කරන්නට දෙයක් නැහැ. අපි ඉස්ලාම් ආගමානුකූලව හොඳ යහපත් ආහාර, විස බීජ වලින් තොර ආහාර, විෂකාරක වලින් තොර ආහාර, ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන ආහාර අනුභව කිරීම ඉස්ලාම් වල අවධාරණය කර තිබෙනවා. ඒ ඉස්ලාම් අවධාරණය කළ හේතුව නිසා අපට ආධ්‍යාත්මික ජීවිතේ කුසලක් බවට පත් වෙනවා. නමුත් ලෞකික ජීවිතය තුළදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කරපු ආහාර පද්ධතියක් තිබෙනවා නම් ඒ තමයි ඉස්ලාම් වල කියන හලාල් ක්‍රමය. සේනම් ඉස්ලාම් කියන මේ ජීවන සැලැස්ම ප්‍රායෝගිකව හැමදාම අපි ක්‍රියාත්මක කරන මට්ටමක තිබෙන නිසා තමයි අද ලෝක ජනගහනයෙන් 24%කටත් වඩා අධික සංඛ්‍යාවක් මුස්ලිම් වරුන් වශයෙන් ඉස්ලාම් ධර්ම අනුගමනය කරන ජනගහනයක් බවට පත් වෙලා තිබෙනවා. චිතු ජනතාවට දෙවෙනි මට්ටමේ ලෝකේ විශාල ජන සංඛ්‍යාවක් සතුව තිබෙන්නේ ඉස්ලාම් මුස්ලිම් ජනතාවට. එසේනම් මේ 2050 වන විට චිතු ජනතාවට සරි සමානවත් ඊටත් එහා කාලවකවානුවකදී ක්‍රිස්තියානි ජනතාවත් අභිභවනය කරගෙන ඉහළට වර්ධනය විය හැකියි කියලා තමයි ජනගහන ආගමික ව්‍යුහය අනුව ජනගහනය විශ්ලේෂණය කරන ආයතන පවසන්නේ. එතකොට ඉස්ලාම් තුල ඒ චින්තකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන වේදිකාව ඉස්ලාම් තනලා ඉවරයි. නිකම්ම අපි ඉස්ලාම් කියන්නේ අර්ථවත් දහමක් කියලා නිකම්ම උදම් අන්නවට වඩා චින්තකයන්ගේ යම් යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒවට පිළිතුරු සපයමින් හෘද සාක්ෂියට එකඟ පිළිතුරු, බුද්ධියට ගෝචර වන පිළිතුරු, තාර්කික පිළිතුරු, ප්‍රායෝගික පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගේ සිත් සතුටු කරගෙන
ඉස්ලාම් ඉදිරියට ගමන් කර තිබීම තමයි ඉස්ලාම් තුල තිබෙනා වූ සුවිශේෂතාවය. විවිධ පැතිකඩවල් වලින් මේ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයන් අපට විග්‍රහ කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් බලන්න. සාමාන්‍යයෙන් බොහෝ ආගම්වල තිබෙන දෙයක් තමයි යම් යම් සිරිත් විරිත් අනුගමනය. ඒ සිරිත් විරිත් අනුගමනය ඒ ආගමිකයන්ට ඒ උතුම් ක්‍රියාවක්. නමුත් වෙනත් ආගමක ඉඳලා පුද්ගලයෙක් තවත් ආගමක සිරිත් විරිතක් ගැන බලනකොට එයට ගෝචර නොවන එය මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ක්‍රියාවක් වශයෙන් නිර්වචනය වන්නට පුළුවන්. ඒ එක එක පුද්ගලයන්ගේ දර්ශනය අනුව දෘෂ්ටි අනුව වෙනස් වන්නට පුළුවන්. බුද්ධි ගෝචරද නැද්ද කියන කාරණාව මත ඒවා වෙනස් වන්නට පුළුවන්. එවැනි මට්ටමක ඉඳගෙන ආගම අර්ථවත් කියලා කියන එක සාධාරණ නැහැ. ඉස්ලාම් එහෙම පවසලා නැහැ. ඉස්ලාම් ධර්මයේ අර්ථවත් ධර්මයක් කියලා පවසන්නේ අතුලාන්තයේ අත්තිවාරම තාමත් සාර්ථකව ශක්තිමත්ව යොදලා. අත්තිවාරම දුර්වල නම් බිත්ති වලට ගාලා තියෙන ඒ වර්ණ ආලේප කර තිබෙන වර්ණ දෙස බලලා මේ බලන්නකො අලංකාර වර්ණ වලින් ආලේප කර තිබෙනවා කොතරම් ලස්සනද ආකර්ෂණීයද කියලා මතු පිටින් තියෙන සායම් වලට වශී වෙලා ඒ සායම් නැත්නම් මේ තීන්ත වලට වශී වෙලා ඒ අලංකාරයක් වශයෙන් වර්ණනා කරන එක අර්ථවත් නැහැ. ඒ අත්තිවාරම ශක්තිමත් විය යුතුයි. ඒකට චින්තකයන්ගේ ප්‍රශ්නවලට නැත්නම් විවේචකයන්ගේ ප්‍රශ්නවලට අත්තිවාරම ශක්තිමත් පිළිතුරු සහිතව ඉස්ලාම් ධර්ම පිළිටා තිබීම තමයි එහි සුවිශේෂතාවයක් වශයෙන් අපි සලකන්නේ. එහි තිබෙන ඕනෑම කටයුත්තක්. උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් මුස්ලිම් නොවන ජනතාව අතර දෙවියන් ඇදහිීමේදී හෝ එසේ නැත්නම් වෙනත් දේවස්ථානවල එසේ නැත්නම් වෙනත් නැමදුම් කරන යම්කිසි ස්ථානයක පාවහන් පැලඳ නොගෙන යාඥා කිරීම පුද පූජා පැවැත්වීම සිදු කළ යුතුයි කියලා සිරිතක් තිබෙනවා. ඒ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ ජීවත් වුණු යුදෙව් ජාතිකයන් අතර එවැනි සිරිතක් තිබුණා. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පාවහන් පැලඳ නොගෙන යාඥා කිරීම ඒ ප්‍රශ්නයක් නොවේ. නමුත් පාවහන් පැලඳ යාඥා කිරීම තහනම් කියලා යම්කිසි කෙනෙක් පවසනකොට එය සිරිතක් විරිතක් වශයෙන් ඒකාන්තයෙන්ම එකෙනෙහිම පිළිනොගෙන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙනස් දෘෂ්ටි කෝණයකින් ඒ දකිනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ખાලිෆුල් යහූද් මෙම කාරණාවේදී පාවහන් පැලඳගෙන දෙවියන් ඇදහිීම නොකළ යුතුයි කියලා යුදෙව් ජාතිකයන් පවසනවා. මෙම කාරණාවේදී ખાලිෆුල් යහූද් යුදෙව් ජාතිකයන්ට ඔබ පටහැනිව කටයුතු කරන්න. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ෆයින්නහුම් ලා යුසල්ලූන ෆී නිආලිහිම් ඔවුන් තමන්ගේ පාවහන් පැලඳගෙන දෙවියන් යාඥා නොකරති. ඔබ ඒට පටහැනි වන්න. එතකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පාවහන් පැලඳගෙන දෙවියන් යාඥා කරන එක වරදක් කියලා කිව්වේ නැහැ. නමුත් පාවහන් පැලඳ දෙවියන් යාඥා කිරීම වරදක් කියලා යම් කෙනෙක් සලකනවා නම් ඒ තාර්කික නැහැ. දෙවියන් ඇදහිීමට පාවහන් තිබෙනවද නැද්ද කියන කාරණාව අදාළ නැහැ. නමුත් මෙම හදීසයේ තියාගෙන මුස්ලිම් ජනතාව දැන් වර්තමානයේ ටයිල්ස් අල්ලලා තියෙන මස්ජිද් වල දේවස්ථානවල ගිහිල්ලා පාවහන් පැලඳගෙන දෙවියන් යාඥා කරන්නට යන්න එපා. පාවහන් අපි පළඳින්නෙම අපගේ පොළවේ යම්කිසි අසුචි තිබෙනවා නම් අපවිත්‍රයක් තිබෙනවා නම් අපේ පාදවලට ඒවා නොගෑවෙන විදියට අපව ආරක්ෂා කර ගැනීම සඳහා අපම ගිහිල්ලා දේවස්ථානයට ගිහිල්ලා දැන් පාවහන් පැලඳගෙන ගිහිල්ලා අපි ඒවා අසුචි කර අපිම ගිහිල්ලා දැන් පාවහන් පැලඳගෙන දේවස්ථානයක් අපවිත්‍ර කිරීමට අපි දැන් පාවහන් පැලඳගෙන යන්නට අවශ්‍ය නැහැ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ පැවතියේ මස්ජිද් වල පොළව සිමෙන්ති දාපු මට්ටමක තිබුණේ නැහැ. සාමාන්‍ය පස් තමයි ඔවුන්ගේ දේවස්ථානවල තිබුණේ. දැන් තිබෙන ආකාරයෙන් ඒ ගොඩනැගිලි ඉදිකිරීම කලාවන් ඒ කාලවකවානුව තුළ තිබුණේ නැහැ. ඒවා ඉදිකරන මට්ටමක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දේවස්ථානය සෞභාග්‍යමත් මට්ටමක පැවතියෙත් නැහැ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සාමාන්‍ය චාම්ගතික ජීවිතයක් තමයි ගත කළේ. එම නිසා සාමාන්‍ය පොළවක පාවහන් පැලඳගෙන පාවහන් පැලඳ නොගෙන දෙවියන් යාඥා කළ හැකි කියන පදනම ඉස්ලාම් පිළිගෙන තිබෙනවා. මෙයයි ඉස්ලාම් වල තිබෙන සුවිශේෂතාවය. යම් කිසි සිරිතක් විරිතක් කියලා අන්ධ අනුකරණයකට හෝ නැත්නම් අන්ධ විශ්වාසයක් මත තර්කානුකූල පදනමක් නොමැතිව කිසිම දෙයක් අනුගමනය කරන්නට ඉස්ලාම් ධර්ම අපට මඟ පෙන්වා දී නැහැ.
මෙවැනි විවිධ කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉස්ලාම් වල එහි ප්‍රතිපත්තිය ප්‍රධාන ප්‍රතිපත්තිය දේව සංකල්පය ඉස්ලාම් පවසන්නා වූ වෙනත් විශ්වාසයන් පිළිබඳව. එසේ නැත්නම් ඉස්ලාම් වල නීති රීති පිළිබඳව. එසේ නැත්නම් ඉස්ලාම් පවසන යම්කිසි ඓතිහාසික කාරණාවක් ප්‍රාතිහාර්යයක් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඉස්ලාම් සුවිශේෂී ගති ලක්ෂණ සහිතව සාමාන්‍ය ක්‍රමයට නොවි වෙනස් වූ අනන්‍යතාවයකින් යුක්තව ඉස්ලාම් දිදුලීම අප දකිනවා. එයයි ඉස්ලාම් ධර්මයේ විශේෂත්වය. සාමාන්‍යයෙන් අපි එකිනෙක කාරණා සාකච්ඡා කරන්නට පටන් ගත්තා නම් ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා කළ යුතු කාරණාව තමයි ඉස්ලාම් වල මූලික ප්‍රතිපත්තිය. ඉස්ලාම් අපි සියලු දෙනාම දන්නවා දේවවාදී ආගමක්. දෙවියන් අදහන ආගමක්. ඉස්ලාම් පවසන්නේ මේ සමස්ත විශ්වතලයේම මවා පරිපාලනය කරන්නේ එකම එක් දෙවි කෙනෙක් පමණයි. ඒ දෙවියන්ට කිසිම සමානයක් නැහැ. ඒ දෙවියන්ට කිසිදු ආදේශයක් නැහැ. ඒ දෙවියන්ට සමාන පුද්ගලයෙක් මිනිසයන් අතර හෝ වෙනත් ජීවීන් අතර හෝ නැත්නම් වෙනත් වස්තුවක් අතර හෝ කිසිම දෙයක් නැහැ. ඒ සුපිරි බලයක් සමස්ත විශ්වයේම නිර්මාණකරු විශ්වයේ අධිපති මේ සමස්ත මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ නිර්මාණකරු බල පරාක්‍රමයක් සහිත ਸਰව බලධාරී දෙවි කෙනෙක් පිළිබඳව ඉස්ලාම් ධර්ම පවසනවා. ඒ ਸਰව බලධාරී දෙවියන්ට පමණක් අපි මුස්ලිම් වරු වශයෙන් නැමදීම කළ යුතුයි. අපගේ බැඳුම් පිදුම් වත් පිළිවෙත් පුද පූජා නමස්කාර සියල්ලක්ම එකම දෙවියන් කෙනෙක්ට පමණයි සිදු කළ යුත්තේ. මෙම ආධ්‍යාත්මික දේව සංකල්පයක් ඇති ආධ්‍යාත්මයක් පිළිබඳව ඉස්ලාම් ධර්ම කතා කරනවා. පොදුවේ වෙනත් ආගම්වලත් දේව සංකල්ප පිළිබඳව කතා කරනවා. දෙවියන් ඇදහිීම පිළිබඳව කතා කරනවා. ඒ වගේම දෙවියන්ට නැමදුම් පුද පූජා පැවැත්වීම පිළිබඳවත් කතා කරනවා. වෙනත් ආගම්වල පවතින ඒ නැමදුම් ක්‍රම එසේ නැත්නම් ඒ දේව සංකල්පයට අදාළ ලක්ෂණයි ඉස්ලාම් ධර්ම තුල පවතින දේව සංකල්පය අතරයි අතිවිශාල වෙනස්කමක් තිබෙනවා. ඒ කිසිසේත්ම සමාන නොවන මට්ටමක තමයි ඉස්ලාම් තුල ඒ දේව සංකල්පය පවතින්නේ. සාමාන්‍යයෙන් දැන් දෙවියන් ගැන පවසන ආගම්වල එකම දෙවියන් ගැන පවසන ආගම්වල පවා සමහර අවස්ථාවලදී ඒ දේවත්වය ඒ එකම දෙවියන් නොවන අන් අයටත් ආරෝපණය වීමක් සිද්ධ වෙනවා. නමුත් එවැනි මට්ටමක් ඉස්ලාම් තුල නැහැ. දිව්‍යයන්ගේ නාමයෙන් කිසිදු හේතුවක් මත කිසිදු මිනිසෙක්ට දේව බලය ආරෝපණය කර ගැනීමේ හැකියාව ඉස්ලාම් ධර්ම තුල ලබා දීලා නැහැ. මිනිසෙක් දේවත්වයට පත් නොවේ යන කාරණාව ඉස්ලාම් එක් සංකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන අතර එම සංකල්පේ ඊටමත් ස්ථීර ලෙසම කටයුතු කරනවා. කිසිදු පුද්ගලයෙකුට මෙලොව තුල දේවත්වයට පත් විය නොහැකියි. මරණින් මතුවටත් දේවත්වයට පත් විය නොහැකියි. කිසිදු මිනිසෙකුට යහපත හෝ අයාපත සිදු කිරීමේ කිසිදු බලයක් නැහැ කියන ප්‍රතිපත්තිය තමයි ඉස්ලාම අපට මූලික විශ්වාසයක් වශයෙන් උගන්වා දෙන්නේ. උගන්වා දීම පමණක් නෙවෙයි ඒ සෑම අතකින්ම සියලු අවස්ථාවලදී එම ප්‍රතිපත්තිය ඊටමත් ස්ථීර ලෙස සුරැකීම අපි දකිනවා. ඉස්ලාම් ධර්ම තුල යම්කිසි පුද්ගලයෙකුට දේවත්වය ආරෝපණය කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඒ අවස්ථාව ලැබෙන්නේ එසේ තර්කයකට අපි වාද කරනවා නම් ඒ අවස්ථාව ලැබෙන්නේ නබිවරුන්ට. නබිවරු කියන්නේ දෙවියන්ගෙන් පණිවිඩ අරගෙන මහ ජනතාවට දැනුවත් කරන අය තමයි නබිවරු. එතකොට නබිවරු ආධ්‍යාත්මික ඉස්ලාමීය දැක්ම තුල ආධ්‍යාත්ම ජීවිතයේ උච්චතම අවස්ථාවකටපත් වුණු පුද්ගලයෝ. දෙවියන්ගේ පණිවිඩ ලබා ගන්න දෙවියන් සමග ඍජු සම්බන්ධතාවයක් ඇති දෙවියන්ගේ ඒ පණිවිඩ ඍජුවම ලබා ගැනීමට හැකියාවක් තිබෙන තත්වයේ පවතින අය තමයි නබිවරු. ඒ වගේම රසූල්වරු. ඔහුණු ධර්ම දූතය නබිවරු රසූල්වරු කියන්නේ එකයි. ඉස්ලාම් වල ආධ්‍යාත්මීය දෙවියන් සමග ඊටමත් සමීප සම්බන්ධතා පවත්වන තනතුරක් වශයෙන් අපි දකිනවා. එම නබිවරුන්ට පවා කිසිදු අවස්ථාවකදී දේවත්වයට පත්විය නොහැකි කියලා තමයි ඉස්ලාම් ධර්ම පවසන්නේ. එසේ ස්ථීර ලෙස මෙම කාරණාවේ සිටිනට හේතුව ආධ්‍යාත්මීය නායකයන් ආධ්‍යාත්මික නායකවරු සමහර පූජකවරු සමහර පුද්ගලයෝ මහ ජනතාව මුලා කරනවා. ඔවුන්ගේ ධන දේපල සුරා කරනවා. මහ ජනතාවට වැරදි පණිවිඩ වැරදි මඟ පෙන්වීම ලබා දෙනවා. ආත්මාර්ථය වෙනුවෙන්
ආධ්‍යාත්මයේ භාවිතා කරගන්න අවස්ථා අපි දකිනවා. ඇතැම් කාන්තාවන් මුලාවටපත් වෙනවා. විවිධ පුද්ගලයෝ ධනපතිවරු තමන්ගේ ධනය දේපල සියල්ලක්ම ආධ්‍යාත්මික නායකවරු ඉදිරියේ උකසට තබන තත්වයක් දකිනවා. අවසානයේදී මුලාවටපත් වෙලා උන්මත්තක වෙලා තමන්ගේ සියදිවි නසා ගන්නා විවිධ පුවත් අපි අහලා තිබෙනවා. එවැනි මට්ටමක් තිබෙනකොට දෙවියන්ගේ නාමයෙන් ආධ්‍යාත්මයේ නාමයෙන් කිසිදු මිනිසෙකු මුලාවටපත් නොවිය යුතුයි කියන කාරණාවේ ඉස්ලාම් ඊටමත් ස්ථීරව සිටිනවා. එම නිසා තමයි ආධ්‍යාත්මයෙන් උච්චතම අවස්ථාවකටපත් වූ නබිවරුන්ට පවා දේවත්වයේ කියන කාරණාව සුළු ප්‍රමාණයකින්වත් අංශුවක ප්‍රමාණයකින්වත් ඉස්ලාම් ධර්ම ලබා දුන්නේ නැහැ. ඒ ආරෝපණය කරගන්නට අවස්ථාව ලබා දුන්නේ නැහැ. එසේ ලබා දී තිබුණා නම් ඉස්ලාම් ධර්ම තුලත් වෙනත් ආගම්වල තිබෙන වාසේ ඒ ආධ්‍යාත්මික නාමයෙන් සිදුවන්නා වූ මුලා කිරීම සිද්ධ වෙලා ඇති. අපි සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සමාජය තුල යම් යම් ආධ්‍යාත්මික නායකවරු ඉන්නට පුළුවන්. මහ ජනතාවගේ මිල මුදල් අරගෙන ඉස්ලාම් ආගම දහම විකුණම් කරන බඩගෝස්තරයේ මත යැපෙන මහ ජනතාවගේ මුදල් සූරා කරන නායකවරු ඉන්නට පුළුවන්. නමුත් ඔවුන් එසේ සිටීමට සාක්ෂියක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට හැකියාවක් නැහැ. එසේ සිටින පුද්ගලයන්ට ආගමානුකූලව Taman සතුව මේ සඳහා සාක්ෂි තිබෙනවායි කියලා ඉදිරිපත් කරන්නට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නැහැ. එසේ ඉඩ ප්‍රස්තාවක් නැති උනේ නබිවරුන්ට පවා දේවත්වයට හෝ ආධ්‍යාත්මික නායකත්වයෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවකාශ නොමැති බව ඉස්ලාම් ධර්ම තරයේ ප්‍රකාශ කර සිටීම. සාමාන්‍යයෙන් සේනම් නබිවරු පවා තමන්ව දේවත්වයට පත්වුණු පුද්ගලයන් වශයෙන් ඔවුන්ව අඳුන්වා ගැනීමට නොහැකි තත්වයක් ඉස්ලාම් පවසා තිබියදී ඉස්ලාම් මෙම ලෝකයට ලබා දෙන පණිවිඩය මොකද්ද? එකම එක් පණිවිඩයයි ලබා දෙන්නේ කිසි විටක මිනිස්සෙකුට දේවත්වයට පත්විය නොහැකි. මේ තුලින් ආධ්‍යාත්මයේ නාමයෙන් සිදුවන්නා වූ සියලුම මුලාවීම් ආරක්ෂා කරනු ලබනවා. මිනිස්යන් වශයෙන් පමණක් සැලකිය යුතු මානසිකත්වයක් ගොඩනැගෙනවා. මිනිස්යන්ට නොමැති ගති ලක්ෂණ, බලය, අදුෂ්‍යමාන බලය, গুপ্ত ඥානය වැනි කිසිදු කාරණාවක් මිනිසෙකුට කිසිසේත්ම නොමැති බව තරයේම විශ්වාස කළ හැකි ආත්ම ගරුත්වයකින් එක් මිනිසෙකුට ජීවත් විය හැකි තත්වයක් ගොඩනැගෙනවා. මේ ඉස්ලාම් ධර්ම තුල අපට ලැබී තිබෙනා වූ සුවිශේෂී ලක්ෂණයක් පමණක් නෙවේ ඒ වරප්‍රසාදයක් වශයෙන් අපි සැලකිය යුතුයි. නැත්නම් මිනිසුන් අද Taman සතුව වෙන බලවේග ශක්තියන් තිබෙනවයි කියලා තවත් පුද්ගලයන්ව වහල්භාවයට පත් කිරීමට උත්සාහ දරනවා. තවත් පුද්ගලයන්ව යටහත් පහත් කර ගැනීමට උත්සාහ දරනවා. ඒ සියල්ලකටම මෙම නියමය ඉස්ලාමීය ස්ථාවරය මරු පහරක් වශයෙන් පිහිටා තිබීම අප කාටත් ඉතාමත් සරලව වටහා ගැනීමට පුළුවන්. උදාහරණයක් වශයෙන් නබිවරුන්ව අපි ගත්තම යූනුස් අලයිහිස්සලාම් තුමා. යූනුස් අලයිහිස්සලාම් තුමා සියලු දෙනාටම දන්නා නබිවරේ යූනුස් අලයිහිස්සලාම් තුමා අල්ලා විසින් 1,00,000කටත් වඩා අධික ජනසංඛ්‍යාවකට වක්තෘවරයෙක් වශයෙන් අල්ලාහ් තාලා නියම කරනු ලැබුවා. එතුමා තම සමාජයට ගිහින් ආගමික දේශනාව අල්ලාහ් තාලාගේ පණිවිඩය ප්‍රචාරය කරා. ඒ ජනතාව යම්කිසි මට්ටමකට ඒ පිළිගැනීමට උත්සාහ දරුවේ නැහැ. ඔවුන් ඒ සඳහා සූදානම් වුණෙත් නැහැ. ඒ අවස්ථාවේදී යූනුස් අලයිහිස්සලාම් තුමාණන් සාමාන්‍යයෙන් අනෙකුත් මිනිස්සු වගේ නබිවරුන්ටත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව ඉක්මවා ගියාට පසුව පැහැදිලිව ඔවුනුත් මිනිසයන් වශයෙන් දෙවියන් වෙත ආයාචනා කරා මේ ජන සමාජයට ඔබේ කෝපය පහළ කරන්න කියලා. ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලා යූනුස් අලයිහිස්සලාම් තුමාට ප්‍රකාශ කරනු ලබනවා ඒ ජන සමාජය විනාශයට යනවයි කියලා. ඒ සඳහා පෙරනිමිති සලකුණු සියල්ලක්ම අනාවැකි පළ කරලා ඔබත් එම ගමින් පිටවන්න කියලා අල්ලාහ් තාලා මඟ පෙන්නුවා. යූනුස් අලයිහිස්සලාම් තුමා ඒ ආකාරයෙන්ම ඒ ජනතාවට අනතුරු හැඟවීම් කරලා එම ගම්මානෙන් පිටත් වුණා. යූනුස් අලයිහිස්සලාම් තුමාගේ හිතේ තිබුණේ Taman නැවත ඒ ගම්මානයේ වෙතට පැමිණෙනකොට සමස්තයක් වශයෙන් ගමම විනාශයටපත් වෙලා සුණු විසුණු වෙලා සියලුම මිනිසයන් මරණයටපත් වෙලා ඇති කියලා හිතේ විශ්වාසයක් ඇතුව ඔහු නැවතත් ඇවිල්ලා ඒ ගම්මානයේ දිහා බලනකොට ඒ ග්‍රාමවාසීන් සුඛෝපභෝගීව සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන සිටින ඒ තත්වයේ දසුන දැකලා යූනුස් අලයිහිස්සලාම් තුමාගේ සිතට කෝපයක් ඇති වෙනවා.
එතුමා බලනවා මොකද්ද මට ਸਰව බලධාරී දෙවියන් පොරොන්දුවක් වුණා ඒ ජනතාව විනාශ කරනවායි කියලා. නමුත් ඒ ජනතාව ඒ ග්‍රාමවාසීන් සියලු දෙනාම ශාස්ත්‍රීයමත් ජීවිතයක් ගත කරනවා කියලා දැකලා ඔහු කෝපයටපත් වුණා. ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ මේ දේ තමයි. යූනුස් අලයිහිස්සලාම් තුමා පිටත් වෙලා ගියාට පස්සේ ජනතාව එතුමා පවසපු සියලුම අනාවැකි ඒ සලකුණු පෙරනිමිති දුටුවට පස්සේ ඔවුන් අල්ලාහව විශ්වාස කරා. අල්ලාහව පිළිගත්තා. අල්ලාහව පිළිගෙන අල්ලාහට පමණක් නැමදුම් කටයුතු සිදු කරන්නට වැඳපුඳ නමස්කාර කරන්නට ඔවුන් එකඟ වුණ නිසා අල්ලාහ් තාලා ඒ ජනතාව එම වේදනාවෙන් දේව කෝපයෙන් ඔවුන්ව ආරක්ෂා කරා. යූනුස් අලයිහිස්සලාම් තුමා බලන්නට තිබුණේ අල්ලාහ් තාලා වෙතට නැඹුරුණු ජනතාවක් බවට ඔවුන් පත් වුණාද නැද්ද කියන කාරණාව මිසක් ඔහු අල්ලාහ් තමන්ට පොරොන්දු වුණු දේ ඉටු කරේ නැහැ කියලා අල්ලාහ් කෙරෙහිම කෝපයටපත් වෙලා ඔහු ඉවත් වෙලා ගියා. ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලා පවසනවා වදන්නූන් ඉද්දහබ මුගාලිබන් මත්ස්‍යයෙකුගේ බඩේ ජීවත් වුණු පුද්ගලයා යූනුස් අලයිහිස්සලාම් තුමාගේ නමවත් අල්ලාහ් පාවිච්චි නොකර මත්ස්‍යයාගේ බඩේ ජීවත් වුණු පුද්ගලයා ඉද්දහබ මුගාලිබන් ඔහු කෝපයටපත් වෙමින් ඔහු පිටත් වුණා. ෆලන්න අන්න නකිදිර අලයිහි ඔහු සිතුවා ඔහු කෙරෙහි මට ශක්තියක් නැතයි කියා ඔහු සිතුවා. පනාදා ෆිල් ලුලුමාත් අල්ලාහ් ඉලාහා ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ظාලිමීන්. ඔහු අඳුරු ඒ මත්ස්‍යයාගේ බඩ තුල අඳුරු වල ඉඳමින් ඔහු මා වෙත ප්‍රාර්ථනා කරා යා අල්ලාහ් ඔබ හැර නැමදීමට සුදුසා අන් කිසිවෙක් නොමැත. ඔබ පරිශුද්ධවන්තයි මම තමයි අපරාධ කළේ කියලා ඔහු මා වෙතට පසුතැවිලි වී ආයාචනා කරා යනුවෙන් අල්ලාහ් තාලා පවසනවා. අල්ලාහ් තාලා දඬුවම් කළා. යූනුස් අලයිහිස්සලාම් තුමා තමන්ගේ වක්තෘවරයෙක් කියන කාරණාව පවා අල්ලාහ් තාලා බැලුවේ නැහැ. අල්ලාහට අවශ්‍ය වන්නේ අල්ලාහගේ කැමැත්ත, අල්ලාහගේ නියමය, දෙවියන් වන ਸਰව බලයේ සහිත ඒ අල්ලාහගේ නියමයන්ට අනුකූලව පමණක් සියල්ලක්ම සිද්ධ විය යුතුයි කියන කාරණාව. තමන්ගේ පණිවිඩ ලැබපු තමන් සමග ඍජු සම්බන්ධතාවයක් පවත්වපු වක්තෘවරයෙක්ට පවා ඔහුගේ සිත පිනවීමට හෝ ඔහුගේ මුනිච්චාවට හෝ අල්ලාහ් තාලාගේ නියමයේ කිසිදු වෙනසක් අල්ලාහ් තාලා සිදු කළේ නැහැ. තවත් තැනක අල්ලාහ් තාලා පවසනකොට ලෞලා අන් තදාරකහු නිඅමතන් මින් රබ්බිහි ඔහු අල්ලාහගේ ඔහුගේ දෙවියන්ගේ කරුණාව ඔහු භුක්ති විඳ සිටියේ නැත්නම් ලනුබිද බිල් ගරාහි වඋව මදුමුම් ඔහු අවමානයටපත් පුද්ගලයෙකු වශයෙන් එලිමහනේ ඔහු විසිකරනු ලබන පුද්ගලයෙක් බවට පත් වී තිබෙන්නට හැකියි කියලා අල්ලාහ් තාලා පවසනවා. අල්ලාහ් තාලාගේ කරුණා දයාව දයානුග්‍රහය තිබෙන නිසා තමයි ඔබව ආරක්ෂා කළේ. යූනුස් නබිතුමා ආරක්ෂා වුණේ නැත්නම් අවමානයටපත් වූ පුද්ගලයෙකු වශයෙන් ඔහුව අල්ලාහ් තාලා දුර බැහැර ප්‍රදේශයක එලි මහනක කවුරුත් නැති තත්වයක ඔහුව විසි කරන්නට තිබුණයි කියලා අල්ලාහ් තාලා පවසනවා. අල්ලාහ් තාලා සෑම විටම දේවත්වය, දේව බලය, ශක්තිය සියල්ලක්ම Taman සතුව පමණක් තිබෙන දෙයක් බවට අල්ලාහ් තාලා ඉස්ලාම් තුල නියම කර තිබෙනවා. ඒ තමන්ගේ වක්තෘවරයෙක්ට පවා අල්ලාහ් තාලා පරිත්‍යාග කිරීමට සූදානම් නැහැ. ඊතරම් දුරට ආධ්‍යාත්මයෙන් කිසිදු මිනිසෙකුට තම බලය විතන් නොකර අල්ලාහ් තාලා ආරක්ෂා කර තිබීම තුලින් සියලුම මිනිසයන් වහලුන් කියන මට්ටමේ එක සමාන මට්ටමක සිටින පුද්ගලයන් වශයෙන් ඉස්ලාම් ධර්ම දකිනවා. ඒ තුලින් මිනිසයන් අතර සමානාත්මතාවය ආරක්ෂා කිරීම තමයි ඉස්ලාම් ධර්ම බලාපොරොත්තු වන්නේ. ආධ්‍යාත්මික නායකත්වයෙන් මම පරිපූර්ණ වූ පුද්ගලයෙක් කියලා තවත් පුද්ගලයෙකුට අනපනත් පැනවීම, තවත් පුද්ගලයෙකුව Tamanට උවමනා පරිදි හැසිරවීම යන කිසිදු කාරණාවක් ඉස්ලාම් ධර්ම තුලින් කිසිවෙකුටත් සිදු කිරීමට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නැතයි කියන කාරණාව මේ තුලින් සනාථ වෙනවා. තවත් වක්තෘවරුන්ගේ ජීවිතවල සිදුණු විවිධ කරුණු අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පවසනවා නම් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා කියන්නේ මේ ලෝකේ ජීවත් වන ජන සමාජවල ප්‍රධාන ජන සමාජ තුනක් වන යුදෙව් ජාතිකයන්, ක්‍රිස්තියානි ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන්. මේ ජාතීන් තුනම පිළිගන්න වැදගත්ම වක්තෘවරයෙක්. ඔහුව පිළි නොගත්තු කෙනෙක් යුදෙව් ජාතිකයක් වන්නටත් බෑ, මුස්ලිම් වරයෙක් වන්නටත් බෑ, ක්‍රිස්තියානි ජාතිකයෙක් වන්නටත් බෑ. ඊතරම් දුරට ප්‍රධාන චරිතයක් දරනවා මේ වක්තෘ පරපුර තුල ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාට. ඉස්ලාම් තුල මුස්ලිම් ජනතාව වශයෙන් අපි විශ්වාස කරන්නේ 4 වන පරිච්ඡේදයේ සූරතුන් නිසා 125 වන වැකි අල්ලාහ් තාලා පවසනවා වත්තඛදල්ලාහු ඉබ්‍රාහීම ඛලීලා. අල්ලාහ් තාලා ඉබ්‍රාහීම්ව ලැබැඳියෙක් බවට පත් කරගත්තයි කියලා. අල්ලාහ් තාලාගේ කිට්ටු මිත්‍රයෙක් වශයෙන් ඉබ්‍රාහීම්ව පත් කරගත්තයි කියලා අල්ලාහ් තාලා ඊතරම් දුරට ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාට උසස් භාවයක් ලබා දෙනවා. ප්‍රශංසනීයත්වයක් ලබා දුන්නා. ශ්‍රේෂ්ඨ බවක් ලබා දුන්නා. එම ඉබ්‍රාහීම් නැමැති වක්තෘවරයාට
අල්ලාහගේ මිත්‍රයෙක් බවට පත්වන තරමට අල්ලාහ් තාලා සමීපයේ ඔහුට ප්‍රශංසනීයත්වයක් තිබෙනවා. නමුත් ඉබ්‍රාහිම් අලයිහිස්සලාම් තුමාට පවා තමන්ට ඍෂි පරිදි ආධ්‍යාත්මී නාමයෙන් හැම දෙයක්ම සිදු කරගන්නට හැකියාවක් තිබුණේම නැහැ. උදාහරණයක් වශයෙන් පවසනවා නම් ඉබ්‍රාහිම් අලයිහිස්සලාම් තුමා ඔහුගේ ජීවිත කාලයේදී ඔහු විවිධ අයුරින් පරීක්ෂා කරනු ලැබුවා. සර්ව බලධාරී දෙවියන් විවිධ අනපනත් තරහා ඉබ්‍රාහිම් අලයිහිස්සලාම් තුමාගේ පෞද්ගලික ජීවිතය පරීක්ෂණයට බඳුන් කෙරුවා. ඒ සියලු පරීක්ෂණ වලින් ඔහු ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරපු අවස්ථාව පිළිබඳව අල්ලාහ් තාලා පවසනකොට වයිද්තලා ඉබ්‍රාහීම රබ්බුහු ඉබ්‍රාහීම් ඔහුගේ දෙවියන් විවිධ පරීක්ෂණ වලින් පරීක්ෂා කරනු ලබන විට මේ කලිමාතින් අනපනත් පනවමින් අල්ලාහ් තාලා පරීක්ෂාවටපත් කළා. ෆාතම් අහුන්න ඒ සියලු පරීක්ෂණයන් වලින් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා ජයග්‍රහණය කරා. ඒ සියලු පරීක්ෂණ ඔහු පරිපූර්ණව ඒ පරීක්ෂණ වලට ඔහු මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාට සර්ව බලධාරී දෙවියන් ලබා දුන්නු වරප්‍රසාදයක් තමයි කාල ඉන්නී ජායිලුක ලින්නාසි ඉමාමා. ඉබ්‍රාහීම් ඔබ සියලුම පරීක්ෂණ වලින් ජයග්‍රහණය කර තිබෙන නිසා ඔබව මිනිස්යන්ට නායකයෙක් වශයෙන් මම පත් කරන්නට යනවායි කියලා අල්ලාහ් තාලා එක් සුදුසුකමක් වරප්‍රසාදයක් තිරිනයක් වශයෙන් අල්ලාහ් තාලා ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාට ලබා දුන්නා. එම නිසා තමයි අද ලෝකෙම ප්‍රබල ජන සමාජ තුනක ආගමිකයන් තුන් පිරිසකගේ ප්‍රධාන වක්තෘභාවයට ප්‍රධාන චරිතයක් වශයෙන් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා නම් අද පවා මේ අවස්ථාවේදී පවා ඔහු ප්‍රශංසා කරනු ලබන්නේ. මහ ජනතාවට මඟ පෙන්වන ආදර්ශමත් මඟ පෙන්වීමක් ලබා දෙන නායකයෙක් බවට ඔබව මම පත් කරන්නට යනවායි කියලා අල්ලාහ් තාලා අසනකොට ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා නම් වහම අසනවා කාල වමින් දුර්රියති මහගේ පරපුර තුලත් සියලුම අය ආගමික නායකවරුන් බවට මහ ජනතාවට මඟ පෙන්වන නායකවරුන් බවට පත් කරන්නයි කියලා වහම ඉල්ලීම් කරා. ආධ්‍යාත්මික නායකවරයෙක් අල්ලාහ් තමග ඍජු සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක් තමන්ව අල්ලාහ් තාලා ලැබෙන මිත්‍රයෙක් බවට පත් කරගෙන තිබෙන සුදුසුකමක් ලැබපු කෙනෙක් සියලු පරීක්ෂණ වලින් සමත් කෙනෙක් පරීක්ෂණ වලට සාර්ථකව මුහුණ දුන්න කෙනෙක් අල්ලාහ් තාලාම ඉබ්‍රාහීම් තුමා සියලු පරීක්ෂණ සාර්ථකව ජයග්‍රහණය කරයි කියලා සහතිකයක් පිරිනමන අවස්ථාවකදී ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා ඉල්ලපු ඉල්ලීම තමයි මගේ පරපුරේ සියලු දෙනාට මේ නායකත්වය ලබා දෙන්න කියලා. අල්ලාහ් තාලා එම ඉල්ලීම කොන්දේසියක් ඇතුව තමයි අල්ලාහ් තාලා පිළිගත්තේ. ඒ අවස්ථාවේදී අල්ලාහ් පවසනවා ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා එසේ ඉල්ලීමක් කරනකොට අල්ලාහ් තාලා පැවසුවේ කාල ලා යනාලු අහදිය ලාලිබීන් මාගේ මෙම පොරොන්දුව නුඹගේ පරපුර අතර අපරාධකරුවන්ට අදාළ නොවේ කියලා අල්ලාහ් තාලා කොන්දේසියක් පනවනවා. තමන්ගේම වක්තෘවරයෙක් වුණත් ඒ වක්තෘවරයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉල්ලීම් ආයාචනයන් ඉටු කළ යුතු මට්ටමක අල්ලාහ් තාලා ඒ වක්තෘවරුන්ට බලයක් පිරිනමලා තිබුණේ නැහැ. වක්තෘවරුන්ගේ ස්ව උත්සාහයෙන් යම් කිසි දෙයක් උත්පාදනය කර ගැනීමට තමන්ට අවශ්‍ය දෙයක් කර කියා ගැනීමට හැකියාවක් අල්ලාහ් තාලා ඇති කළෙත් නැහැ. වක්තෘවරු ඉල්ලීම් කළ පමණින්ම අල්ලාහ් තාලා ඉෂ්ට කළ යුතුයි. එමේ ඉල්ලීම් පරිපූර්ණව ඉෂ්ට කළ යුතුයි කියන නියමයකුත් අල්ලාහ් තාලා පවත්වාගත්තෙත් නැහැ. අල්ලාහ් තාලා සෑම අතකින්ම තමන් සර්ව බලයේ සහිත දෙවි කෙනෙක් බවත් අනෙකුත් සියලුම අය අල්ලාහ් විසින් නිර්මාණය කරනු ලබපු වහලුන් කියන මතයේ මත ස්ථාවරයේ මත තමයි සෑම දෙයක්ම අල්ලාහ් තාලා සලකා බලා තිබීම මේ තුලින් අපට වටහා ගැනීමට පුළුවන්. එතකොට ඉස්ලාම් ධර්ම තුල ආධ්‍යාත්මයේ නාමයෙන් ඉබ්‍රාහීම් නබි අලයිහිස්සලාම් තුමාට පවා තමන්ට කැමති දෙයක් තමන්ට කැමති ලෙස ඕනෑම දෙයක් සිදු කර ගැනීමේ හැකියාව අල්ලාහ් තාලා ලබා දී තිබුණේ නැහැ. මේ මනුෂ්‍ය සංගතියට යාපතක් මිස මේ අත්නෝමතිකත්වයක් කියලා අපි කවුරුත් සැලකිය යුතු නැහැ. එක් එක් පුද්ගලයන් තම තමන්ටම බලයක් තිබෙනවා, තමන්ටම හැකියාවක් තිබෙනවා, තමන් බල සම්පන්නයි, බල පරාක්‍රමයි, අදුෂ්‍යමාන අස්තයකින් තමන්ට ඕනම දෙයක් අසුරවන්නට හැකියාවක් තිබෙනවායි කියලා යම්කිසි එක් එක් පුද්ගලයන් කියන්නට පටන් ගත්තා නම් ඒ භයානක තත්වයක්. එය අපට පිළිගත හැකි තත්වයක් නොවේ. එක් එක් පුද්ගලයන් මතුවනකොට ඒ සමාජය තුළ විශාල විනාශයකට හේතුවක් වන්නට ඉඩ තිබෙන නිසා අල්ලාහ් තාලා තම බලය කිසිදු මිනිසෙකුට නොපවරා තමන් සතුවම අල්ලාහ් තාලා තබා ගැනීම මේ ඉස්ලාම් ධර්මයේ දේව සංකල්පයේ සුවිශේෂත්වයක් වශයෙන් අපි දකිනවා. එක්මනක් නොවේ. නූහ් අලයිහිස්සලාම් තුමා. නූහ් අලයිහිස්සලාම් තුමා කියන්නේ මුස්ලිම්වරු වශයෙන් අපි දන්නවා වසර 1000කට ආසන්න කාලයක් නූහ් අලයිහිස්සලාම් තුමා ජීවත් වුණා. වසර 950 සුද්ධ වූ බයිබලයේ පවා නූහ් අලයිහිස්සලාම් තුමාගේ
ජීවිත කතාව චරිතාපදානයේ සඳහන් වනවා පැරණි ගිවිසුමේ. වසර 950ක් නූහ් අලයිහිස්සලාම් තුමා ජීවත් වුණා. නෝහා කියලා ක්‍රිස්තියානි ජනතාව ආමන්ත්‍රණය කරන වක්තෘවරයෙක්. එම වක්තෘවරයා රෑ දවල් නොබලා රහසිගතව ප්‍රසිද්ධියේ සියලු ආකාරයෙන්ම අල්ලාහගේ මාර්ගයේ වෙතට ස්වාමින් වහන්සේ වෙතට මහ ජනතාව කැඳවන ඇරයුම් කරන මේ මෙහෙවර සුද්ධ වූ මෙහෙවර ඉටු කරා. නමුත් නූහ් අලයිහිස්සලාම් තුමාට තම භාර්යාව එවැගේම තමන්ගේ පුතණුවන්ව මෙම තමන් ප්‍රතිපත්තිය වෙතට නූහ් අලයිහිස්සලාම් තුමා ප්‍රචාරය කළ එම ප්‍රතිපත්තිය වෙතට ඔහුන්ව කැඳවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නූහ් අලයිහිස්සලාම් තුමා නම් එතනදී යහමග අල්ලාහගේ අතේ තිබෙන ඉස්ලාමීය સિદ્ધාන්තය මත ඌටත් ක්‍රියා කරන්නට සිද්ධ වුණා. නූහ් අලයිහිස්සලාම් තුමා ඒ ජනතාවටත් සියලුම ආකාරයෙන් අල්ලාහ් තාලාගේ අනුග්‍රහයන් පිළිබඳව පැහැදිලි කරා. අල්ලාහ් තාලා උන්ට ලබා දී තිබෙන අවවාදානුශාසනාවන් පැහැදිලි කරා. නමුත් සීමිත පිරිසක් තමයි එතුමාව පිළිගත්තේ. අල්ලාහ් තාලා විසින් නියමයක් කරනු ලබනවා විශාල නෞකාවක් තනන ලෙස අතිවිශාල ජල ගැල්මක් ඇතිවන්නට යනවා. තූෆාන් කියන ඒ ජල ගැල්ම තුලින් සියලුම ජනතාව විනාශයට පත්වන්නට යනවා. අල්ලාහ් තාලාව පිළිගත් නූහ් අලයිහිස්සලාම්ව අනුගමනය කරන සුළු පිරිසක් අරගෙන ඒ නෞකාව මත ඒ වගේම සියලුම ජීවින්ගේ ජෝඩු බැගින් නෞකාවට ගොඩ කරන මෙන් අල්ලාහ් තාලා අනක් පනවනවා. ඒ අනුව නූහ් අලයිහිස්සලාම් තුමා සිය මෙහෙවර ඉටු කරා. ඒ පිළිබඳව අල්ලාහ් තාලා පවසනකොට වලකද අර්සල්නා නූහන් ඉලා කෞමිහි නූහ් අලයිහිස්සලාම් තුමාව ඔහුගේ සමාජයේ වෙතට මම ධර්ම දූතයෙක් වශයෙන් යවුවා. ෆලබිස ෆීහිම් අල්ෆ සනතින් ඉල්ලා 50 ආමා. ඔහු වසර 950ක් වසර 10කට වසර 50ක් අඩුවෙන් ජීවත් වුණා. ෆාහදහුම් තූෆාන වහුම් ලාලිමුන්. ඔවුන් අපරාධ කරන පිරිසක් වශයෙන් ජීවත් වුණ නිසා අතිවිශාල ජල ගැල්මක් ඔවුන්ව වට කරගත්තා. ඒ අවස්ථාවේදී මේ පිළිබඳව කුර්ආනයේ 29 වන පරිච්ඡේදයේ 14 වන වැකියේ සඳහන් වනවා. ඒ වගේම 11 වන පරිච්ඡේදයේ 43 වන වැකියේ ඌ තමන්ගේ පුතුණුවන් සමග කරපු සංഭാෂණයක් පිළිබඳව දැන් ජල ගැල්ම ඇතිවන්නට යනවා. නෞකාව තනලා ඉවරයි. නෞකාව තරන අවස්ථාවේදී තේ ජනතාව උසුළු විසුළු කරා මේ ගොඩබිමේ මොකටද නෞකාවක් තනන්නේ කියලා. නමුත් නූහ් අලයිහිස්සලාම් තුමා අල්ලාහගේ ඒ අණ දිගින් දිගටම ක්‍රියාත්මක කරා. එසේ ක්‍රියාත්මක කරගෙන යනකොට දැන් ජල ගැල්ම ජලයේ උතුරන්නට පටන් අරගෙන ජල ගැල්ම දැන් ඇතිවන්නට යන අවස්ථාවේදී සුනාමියට වඩා විශාල ජල ගැල්මක් කන්දට වඩා විශාල උසකින් රළවල් පැමිණි අවස්ථාවක් ගැන කුර්ආනයේ සඳහන් වුණා. ඒ තරමට අතිවිශාල ජල ගැල්මක් අවසානයේදී නූහ් අලයිහිස්සලාම් තුමාගේ නෞකාව ජූදි කියන කන්ද මත කන්දට ඉහළින් ගිහිල්ලා නෞකාව තන්පත් වන අයුරින් අතිවිශාල අටමකින් ජල ගැල්ම ඇති වුණා. එම ජල ගැල්ම පටන් ගන්න අවස්ථාවේදී නූහ් අලයිහිස්සලාම් තුමා තම පුත්‍රයා සමග සංഭാෂණයක නිරත වුණා. ඔහු පවසනවා වනාදා නූහ් ඉබ්නහු නූහ් අලයිහිස්සලාම් තුමා තම පුතණුවන්ට ආමන්ත්‍රණය කරා. වකාන ෆී මඅසිලි. ඔහු අනෙකුත් පිරිස සමග සිටි පුද්ගලයෙක්. ඔහු නූහ් අලයිහිස්සලාම් තුමා පිළිගත්තේ නැහැ. යා බුනయ్య ඉර්කබ් මානා. මාගේ පුතණුවනි මා සමග ඔබ නැග ගන්න. මෙම නෞකාවට ගොඩවන්න. වලා තකුන් මල් කාෆිරින්. එකම දෙවියන් ප්‍රතික්ෂේප කරන ජනතාව අතරට ඔබත් කෙනෙක් බවට පත්වන්න එපා කියලා ඔහු පවසනකොට නූහ් අලයිහිස්සලාම් තුමාගේ පුතා දුන්න පිළිතුර බලන්න. කාල සාවි ඉලා ජබලින් යසිමුනි මිනල් මායි. මාව ජලයෙන් ආරක්ෂා කරගන්නා අතිවිශාල උස් වූ කන්දක් මතමම කන්දක් උසට ගිහිල්ලා නැගගෙන හරි මාව ආරක්ෂා කරගන්නා මම ඔබත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා නූහ් අලයිහිස්සලාම් තුමාට පෙරලා පිළිතුරක් දුන්නා. ඒ අවස්ථාවේදී නූහ් අලයිහිස්සලාම් තුමා පවසනවා කාල ලා ආසිමල් යවුම මින් අම්රිල්ලා ඉල්ලා මන් රහිම. අල්ලාහ් තාලා දයානුග්‍රහය දක්වූ පුද්ගලයන් මිස අන් කිසිදු පුද්ගලයෙකුට මෙම ජල ගැල්මෙන් කිසිදු ආරක්ෂාවක් නැහැ මගේ පුතේ මාත් සමග ගොඩවන්න කියලා ඔහු ආයාචනා කරා. නමුත් ඔහු ගොඩ වුණේ නැහැ. ඔවුන් දෙදෙනා අතරට රළ අරස් වුණා. නූහ් අලයිහිස්සලාම්ගේ පුතණුවන් ඒ ජලයේ ගිලී මරණයටපත් වෙනවා. මේ අවස්ථාවේදී නූහ් අලයිහිස්සලාම් තුමාට අල්ලාහ් තාලාගේ ඒ විධිවිධාන වලට පරිබාහිරව තම ඥාතිත්වය මතක් වෙලා පවුලේ අය පිළිබඳව ලේසබඳකමක් පිළිබඳව මතක් වෙලා ඔහු කනස්සලයටපත් වෙලා ඔහු අල්ලාහ් තාලා ළඟ මෙසේ අසනවා. වනාදා නූහන් රබ්බහු. නූහ් අලයිහිස්සලාම් තුමාතිය දෙවියන්ව අමතමින් ෆකාල රබ්බි ඉන්න බනි මින් අහලි. මාගේ පුතා මාගේ පවුලේ කෙනෙක්. ඔහු විනාශ වෙනවා. ඔහු ආරක්ෂා කරගන්නට ක්‍රමයක් නැද්ද කියලා අල්ලාහ් තාලාගෙන් ඔහු අසනවා. ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලා නූහ් අලයිහිස්සලාම් තුමාට
දරුණු පිළිතුරක් ලබා දුන්නා. කාල යා නූහ් ඉන්නහු ලයිස මින් අහ්ලික, ඔහු ඔබගේ පවුලට අයත් කෙනෙක් නෙවෙයි. ඉන්නහු අමලුන් ගෛරු සාලිහ්, ඔබ මෙම කරන ක්‍රියාව යහපත් ක්‍රියාවක්ද නොවේ. ෆලා තස්අල්නී මා ලයිස ලක බිහි ඉල්මුන්, ඔබට දැනුමක් නොමැති කරුණක් පිළිබඳව මාත් සමග කිසිදු ඉල්ලීමක් සිද්ධ කරන්නට එපා. ඉන්නී අයිලුක අන් තකුන මිනල් ජාහිලින්, ඔබ මුග්ධයින්ගෙන් කෙනෙක් බවට පත් නොවන්නයි මම ඔබට අනුශාසනා කරනවායි කියලා අල්ලාහ් තාලා නූහ් අලයිහිස්සලාම් තුමාට පවසනවා. මෙතනදී නූහ් අලයිහිස්සලාම් තුමා සිය ප්‍රතිපත්තිය ගරුකව ජීවත් වෙන අවස්ථාවේදී ඒට පටහැනිව ප්‍රතික්ෂේප කරපු පුද්ගලෙක්, ඒ ප්‍රතිපත්තිය පිළිගත්තු පුද්ගලයෙක්වත් ආරක්ෂා කරගන්නට හැකියාවක් තිබේදයි මදක් නම්‍යශීලී වන අවස්ථාවේදී අල්ලාහ් තාලා සිය ඒ ප්‍රතිපත්තියේ ස්ථීරව සිටීමෙන් තමන්ව පිළිනොගත් අයට එවැනි ආරක්ෂණයක් ලබා දිය නොහැකි නූහ් අලයිහිස්සලාම් තුමා, ඔහු වක්තුරුවරයෙක් වුණත්, වසර 950ක් අල්ලාහගේ මාර්ගයේ ඒ ප්‍රචාරක කටයුතු වල නියැලුණත් ඔහුට වෙනම গুপ্ত බලයක් නැහැ. ඔහු සාමාන්‍ය මිනිසෙක්. අල්ලාහ් තාලා නූහ් අලයිහිස්සලාම් තුමාගේ පුත්‍රයාව ආරක්ෂා කළොත් මිස නූහ් අලයිහිස්සලාම්ට පවා තම පුත්‍රයාව ආරක්ෂා කර ගැනීමට බලයක් නැහැ කියන කාරණාව මෙතනදී අල්ලාහ් තාලා සනාථ කරලා පෙන්නනවා. මෙයයි ඉස්ලාම් වල සුවිශේෂී ලක්ෂණය. ආධ්‍යාත්මයේ නාමයෙන් වක්තෘවරුන්ට වෙනම බලයක්, වෙනම ලක්ෂණයක් තිබෙනවයි කියලා කාටත් සනාථ කරගෙන ඉදිරියට ගමන් කරන්නට ඉස්ලාම් දහම තුළ කිසිසේත්ම ඉඩකඩක් නැහැ. මේ ආකාරයෙන් විවිධ වක්තෘවරු විවිධ අවස්ථාවලදී තවත් උදාහරණයක් ඇටියට පවසනවා සකරියා අලයිහිස්සලාම් තුමා. සකරියා අලයිහිස්සලාම් තුමා ඔහුගේ පරම්පරාවම වක්තෘ පරම්පරාවක්. ඔහුගේ පරම්පරාවේ බොහෝ අය වක්තෘවරු. ඔහුගේ පුතණුවනුත් වක්තෘවරයෙක්. මෙවැනි විවිධ වක්තෘ පරම්පරාවෙන්ම බිහි වුණු සකරියා අලයිහිස්සලාම් තුමාට ඔහුගේ මහලු විය දක්වා ඔහුට දරු සම්පතක් ඇති කරගන්නට හැකියාවක් තිබුණේ නැහැ. දානමවන පරිච්ඡේදයේ සූරතුල් මරියම් කියන පරිච්ඡේදයේ කියවලා බලන්න පළවෙනි වැකී 10 15 එහිදී සකරියා අලයිහිස්සලාම් තුමා ඊටා පැහැදිලිව පවසනවා තමන්ට ඒ දරු සම්පත නොමැතිව ඔහු කනගාටුවට දුකටපත් වෙලා අල්ලාහ් තාලා වෙත ආයාචනය කරපු ඒ සිද්ධිය අල්ලාහ් තාලා ඊතරදී ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව අල්ලාහ් තාලා පවසනකොට සකරියා අලයිහිස්සලාම් තුමා ගැන අල්ලාහ් පවසනවා කාල රබ්බී ඉන්නී වහනල් අලමු මින්නී, මාගේ ඇටකටු සියල්ලක්ම දුර්වල වෙලා, වස්තල රසු ෂයිබා, මාගේ ඉසකේ සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් දිස්වෙනවා, වලම් අකුම් බි දුආයික රබ්බි සකියා, නමුත් මම ඔබ වෙත ප්‍රාර්ථනා කිරීමේදී කවදාවත් අභාග්‍යවන්තයෙක් බවට පත් වෙලා නැහැ. මාගේ ප්‍රාර්ථනාවන් ඔබ පිළිගෙන තිබෙනවා. මට වහබ්ලි මිල්ලදුන්ක වලියා, ඔබ වෙතින් මට බාරකරුවෙක් අවශ්‍යයි, මට දරු පරපුරක් අවශ්‍යයි, මට දරු සම්පත පරිණමන්න කියලා සිය මහලු වියේදී සකරියා අලයිහිස්සලාම් තුමාගේ තරුණ වියේදී නැති ඒ දරු සම්පත ඌගේ මාළු විය දක්වාම අපේක්ෂා බංගත්වයකින් තොරව අල්ලාහ් තාලා වෙත දිගින් දිගටම ප්‍රාර්ථනා කරගෙනම හිටපු නිසා අල්ලාහ් තාලා අවසානයේදී සකරියා අලයිහිස්සලාම් තුමාට දරුවෙකු අල්ලාහ් තාලා තිරිල්ල කරනවා. ඒ දරුවා පිළිබඳව අල්ලාහ් තාලා පවසනකොට යා සකරියා ඉන්නා නුබෂිරුක බිගුලාමින් ඉස්මුහු යහියා, සකරියා මම ඔබට දරුවෙක් පුතෙකුව තිරින කරන්නම්, ඔහුගේ නම යහියා. ලම් නජ්අල් ලහු මින් ක්බලු සමියා, මෙම නම කාටවත් මීට පෙර කවුරුත් තබලත් නැහැ. ඊතරම් දුරට කිසිවෙකුට නොමැති විශේෂිත නමක් යහියා කියන නම ඇතුව මම දරුවෙක්ව පිරිනමන්නම් කියලා අල්ලාහ් තාලා සකරියා අලයිහිස්සලාම් තුමාට දරුවෙක්ව තිරින කරා. ඒ සකරියා අලයිහිස්සලාම් තුමාට දරුවාව සිය මහලු වියේදී තමයි ලැබුණේ. අල්ලාහ් තාලා Taman කැමැති අවස්ථාවකදී තමයි ලබා දුන්නේ. සකරියා අලයිහිස්සලාම් තුමා වක්තෘවරුන්ගේ පරපුරෙන් පැමිණෙන නිසා ඔහුට කැමැති අවස්ථාවකදී දරුවෙක් ඇති කරගන්නට, දරු පරපුරක් ඇති කරගන්නට හැකියාව තිබුණේ නැහැ. අල්ලාහ් තාලා දේවත්වයේ අංශු මාත්‍රයක්වත් පුද්ගලයෙකුට ලබා දී තිබුණා නම් සාමාන්‍ය මිනිසයන් වශයෙන් Tamanට ඇතිවන්නා වූ සියලුම මිනිසයන්ට ලැබෙන ඒ වරප්‍රසාද බව Tamanට හිමි වන අවස්ථාවකදී වක්තෘවරුන් ඒ බලය උපයෝගී කරගෙනවත් අවශ්‍යතාවයන් පිරිනමා ගන්නට උත්සාහ කරලා ඇති. වක්තෘවරුන්ට බලයක් තිබෙනවා නම් කැමැති දෙයක් කරගන්නට පුළුවන් කියලා. සෑම පුද්ගලයෙකුටම දරු පරපුරක් තියෙනකොට වක්තෘවරයෙක් කියන පුද්ගලයාටම දරුවෙක් නැතිනම් ඔහු ඒ බලය Taman සතුව තබාගෙන ඒ බලය පාවිච්චි කරලා හරි Tamanට දරු සම්පතක් ඇති කරගන්නට උත්සාහයක් දරයි. එවැනි අවස්ථාවක් පවා වක්තෘවරුන්ට අල්ලාහ් තාලා ලබා නොදීම තුලින් ඉස්මතු වන්නේ, ගම්‍යමාන වන්නේ
ඉස්ලාම් වල දේවත්වය අල්ලාහ් තාලා සතුව පමණක් තිබෙන බවත් මිනිසයන්ට දේවත්වයේ කිසිසේත්ම ආරෝපණය නොකරන බවත් මෙම පදනම තමයි ආධ්‍යාත්මයේ නාමයෙන් කිසිදු මිනිසෙකු මුලාවටපත් නොවි සියලුම මිනිසුන් දෙවියන්ගේ නාමයෙන් ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් උදා කරන්නේ. මේ ඉස්ලාම් වල සුවිශේෂතාවයක්. එම නිසා තමයි මුස්ලිම් ජන සමාජය තුළ කිසිදු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දෙපා මුල වැටෙන්නේ නැහැ. මුස්ලිම් සමාජය තුළ කිසිදු පුද්ගලයෙකු පාද නමස්කාරය, දණ්ඩ නමස්කාරය කරන්නේ නැහැ. ආධ්‍යාත්මික නායකවරු කියලා අපි නායකවරු පිරිසක් බිහි කරගෙන තිබෙනවා මිසක් පූජක පැලැන්තියක් ඉස්ලාම් දහම තුළ දකින්නට නැහැ. අපි පුද්ගලයන්ව පූජනීය කොට සලකන්නේ නැහැ. සියලුම පුද්ගලයන් එක සමානයි. මිනිසයන් වශයෙන් එක සමානයි. කුසගින්න, දුක, වේදනාව, බඩගින්න සෑම දෙයක්ම එක සමානව සියලුම මිනිසයන්ට අදාළයි. විවාහ වීමේ අවශ්‍යතාවය සියලුම මිනිසයන්ට තිබෙනවා. දරු පරපුරක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය සියලුම මිනිසයන්ට තිබෙනවා. රැකියා කිරීම, මිල මුදල් හම්බ කිරීම, සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය සියලුම මිනිසයන්ට අදාළ ස්වභාවික ගති ලක්ෂණයක්. ඒයින් කාටත් බැහැරවන්නට බෑ. ඒ තමයි ස්වභාව ධර්මතාවය. ඒ තමයි අල්ලාහ් තාලා පිහිටුවා තිබෙන ස්වභාවික ධර්මතාවය. එම ස්වභාවික ධර්මතාවයට අනුකූලවම මිනිසයන් ගමන් කළ යුතු මිසක් ආධ්‍යාත්මයෙන් උසස් භාවයක් ලබා තිබෙන නිසා Taman උත්තරීතර භාවයට පත්ුණයි කියලා යම්කිසි පුද්ගලයෙකු හංවඩු ගසමින් Taman සතුව Taman වෙතට පිරිසක්ව රැස් කර ගන්නට උත්සාහ දැරීමත් ඒ තුලින් දෙවියන්ගේ නම පාවිච්චි කරලා මහ ජනතාව මුලාවටපත් වීමත් ඉස්ලාම් සම්පූර්ණයෙන්ම නැති කර දවනවා. එවැනි මඟ පෙන්වීමක් ඉස්ලාම් තුල කොහෙවත් දකින්නට නැහැ. මුස්ලිම් සමාජයේ එහි මෙහි යම් පුද්ගලයන් ඉන්නට පුළුවන්. මෙවැනි ආධ්‍යාත්මික නායකයන් Tamanට වෙනම ඇඳුම් කට්ටලයක් තියාගෙන, Tamanට වෙනම ලෝගු තබාගෙන, Tamanව මේ අරාබිකාරයන්ගේ පරපුර වගේ පෙන්වන්නට යම් උත්සාහ දරන්නට පුළුවන්. නමුත් එවැනි වෙනම සංස්කෘතියක් ඇති කර ගන්නට ඉස්ලාම් අවස්ථාවක් ලබා නොදී තිබෙනවයි කියන කාරණාව මේ තුලින් අපට වැටහෙනවා. මේ පෙර වක්තෘවරුන් පිළිබඳව මා පවසා තිබෙන දේ. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන් අල්ලාහ් තාලා රහමතුල් ලිල් ආලමීන් සමස්ත මානවයාටම කරුණාවක් වශයෙන් අල්ලාහ් තාලා පහළ කරපු වක්තෘවරයෙක්. සියලුම ලෝකවාසී සියලුම ජනතාවට වක්තෘවරයෙක්. අවසාන වක්තෘවරයාණන්. එම වක්තෘවරයාණන් පවා දේවත්වයට පත්වුණු පුද්ගලයෙක් නොවේ. ඔහුව අපි විශ්වාස කරන්නේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් නැමදීමට සුදුසු අල්ලාහ් රන් කිසිවෙක්ම මැත. මුහම්මදුර් රසූලුල්ලාහ් මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ රසූල්වරේ ධර්ම දූතයෙක් පමණයි. ඉස්ලාම් ධර්මයේ සාක්ෂි දරන පුද්ගලයෙක්. අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහ් නැමදීමට සුදුසු අල්ලාහ් රන් කිසිවෙක් නොමැති බව සාක්ෂි දරිය යුතුයි. වා අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ වහලෙක් අල්ලාහ්ගේ ධර්ම දූතයෙක් බව ඔහු සාක්ෂි දරිය යුතු මිසක් මුහම්මද් නබිතුමාණන්ව අල්ලාහ් කොට සැලකීම ඉස්ලාම් ධර්මයේ කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් සියලුම මුස්ලිම් නොවන ජනතාව පවා දැන සිටින කාරණාවක්. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලෝකවාසී ජනතාවට වක්තෘවරයෙක් වන්නට වසර 23ක කාලයක් ඉතාමත් දුක්ඛම් කටළු වලට මුහුණ දීලා අභියෝග වලට මුහුණ දීලා අතිවිශාල කැපකිරීමක් කරපු වක්තෘවරයෙක්. ඒ වක්තෘවරයාණන්ගේ ජීවිතය තුළදී යම් අවස්ථාවලදී ඒ වක්තෘවරයා Tamanව දේවත්වයේ කොට ආරෝපණය කොට නොසැලකුවත් මහ ජනතාව මුහම්මද් නබිතුමාව බලලා මොහොසතුව යම් කිසි গুপ্ত බලයක් තිබෙනවා දෝයි සැක කරන අවස්ථාවක් ඇති වුණත් ඒ අවස්ථාවේදී පවා අල්ලාහ් රබ්බුල් ආලමීන් මුහම්මද් කියන්නේ පුද්ගලයෙක් මිසක් සාමාන්‍ය මිනිසෙක් මිසක් ඔහු දේවත්වයට පත්වන පුද්ගලයෙක් නොවේ කියන කාරණාව සෑම තැනකම අල්ලාහ් තාලා සනාත කර තිබෙනවා. ඒ පිළිබඳව ඉන්ෂාඅල්ලාහ් හෙට දින මුහම්මදුර් රසූලුල්ලාහ් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ්ගේ වහලෙක් ධර්ම දූතයෙක් මිස ඔහු දේවත්වයට පත්වුණු කෙනෙක් නොවේ කියන කාරණාව ඉස්ලාම් දහම කෙබඳු ආකාරයෙන් අපට පැහැදිලි කර සනාත කර තිබෙනවාද කියන කාරණාව සාක්ෂි සාධක සහිතව විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරමු. මෙම ඉස්ලාම් දහමේ සුවිශේෂීතාවයන් තුලින් තමයි ඉස්ලාම් දහම මෙතරම් දුරට සියවස් ගණනාවක් ව්‍යාප්ත වෙමින් වර්ධනය වෙමින් අභියෝග ජය ගනිමින් කටයුතු කරන්නේ. එම සුවිශේෂතාවයන් අපි හොඳින් අවබෝධ කරගෙන ඒ ප්‍රතිපත්තියක් කොට සලකමින් අපගේ ජීවිතේ අපි අනුගමනය කරගෙන එය
දිගින් දිගටම අපි පවත්වා ගත යුතුයි. ඒ සඳහා ਸਰව බලධාරී දෙවියන් අප සියලු දෙනාටම මහෝපකාර කරත්වායයි පතමින් මා නිහඬවනවා. ඔබ සැමට ස්තුතියි. වාඛිරි දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.